right එතකොට අපිට 2007 ප්‍රශ්න පත්‍රයේ මේ අවසාන මේකේ කියනවා පහක් දැක්වෙන ඒවායින් මාතෘකා තුනක් යටතේ කෙටි සටහන් ලියන්න කියලා. දැන් කෙටි සටහන් ලියනකොට දැන් අපි අද කාලේ අපේ පේපර් එකක් අරගත්තොත් මෙහෙම කෙටි සටහන් ලියන්න තැනකට අපිට දැන් ප්‍රශ්න එනවා ගොඩක් අඩුයි. right ඉස්සර මේක ලොකු ප්‍රශ්නයක්. දැන් එහෙම ඉන්නේ දැන් ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ සමහර වෙලාවට පොඩි විස්තර කිරීමක් අහනවා. ඒ අරින දැන් ගොඩාක් වෙලාවට එන්නේ ටෙක්නිකල් පැත්තට බර දේවල්. right ඒක නිසා නමුත් මේක දැනගන්න එක හොඳයි. අපිට මේකෙන් හම්බෙන දැනුම අපිට MCQ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. right එතකොට මේකේ මුලින් අහලා තියෙන ටොපික් එක ඉගෙනීම සඳහා පෞද්ගලික පරිගණකයක් භාවිතා කිරීමේ වාසි. right එතකොට ඉගෙනීම සඳහා පෞද්ගලික පරිගණක භාවිත කිරීමේ වාසි විදිහට අරගත්තොත් අපිට වාසි ගොඩක් කතා කරන්න පුළුවන්. right එකක් තමයි ඉගෙනුම් ක්‍රියාවලියේදී අපිට නිර්මාණය කරන්න දෙන යම් නිර්මාණ පරිගණකයේ භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම්කිසි ડોකියුමන්ට් එකක් යම්කිසි ප්‍රසන්ටේෂන් එකක් right අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට පරිගණකය හරහා අපිට අන්තර්ජාලය වගේ සම්පත් වලට පිවිසීම මත අපිට අන්තර්ජාලය පාවිච්චි කරලා ඉවරලා ඉගෙනීම කරන්න පුළුවන්. ඊළඟට පරිගණකයේ ඔස්සේ අපිට ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඉඳලා අන්තර්ජාලය පාවිච්චි කරගෙන පරිගණකයේ උදව්වත් ඇතුව ඉගෙනුම් කටයුතු කරගන්න පුළුවන්. right ඒ වගේම අපිට ඊමේල් වගේ පහසුකම් ලබා ගන්න පුළුවන්. right ඔය වගේ ගොඩාක් උදාහරණ අපිට අරගන්න පුළුවන්. මාකින් ස්කීම් එකේ තියෙන උත්තර ටිකත් එක්කත් පොඩ්ඩක් අපි බලාගෙන යන්න. එතකොට ඒක වඩා පැරලල් මාකින් ස්කීම් එකකින් මම ගන්න. right එතකොට මාකින් ස්කීම් එකේ උත්තරවලදී කතා බහ කරලා තියෙනවා. essay notes assessment and assignment can be typed and stored in PC. right රචනාවන් විවිධ සටහන් විවිධ ඇගයීම් කියන දේවල් අපිට පරිගණකේ ටයිප් කරලා කබඩා කරලා තියාගන්න පුළුවන්. educational softwares පාවිච්චි කරන්න පුළුවන්. අධ්‍යාපනික මෘදුකාංග නැත්නම් අධ්‍යාපනය සඳහා භාවිතා වෙන මෘදුකාංග. Can use internet to learn new things. අපි කතා බහ කරපු අන්තර්ජාලය වගේ සම්පත් පරිගණකය හරහා පාවිච්චි කරන්න පුළුවන් අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම තමයි පරිගණකය විවිධ ආකාර වලින් දැන් අපිට පාවිච්චි කරන්න පුළුවන් නිසා උදාහරණයක් විදිහට ලැප්ටොප් විදිහට ටැබ්ලට්ස් විදිහට අපිට ඒක එහෙම ගෙන යාමේ පහසුව, දත්ත ගබඩා කර ගැනීමේ පහසුව, දත්ත එහා මෙහා රැගෙන යාමේ පහසුව කියන වගේ ගොඩක් දේවල් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඒතර ඔය කියන කරුණු ටිකක් සමග ඔයගොල්ලෝ කෙටි විස්තරයක් කරන්න. මේ කෙටි විස්තරයක් කොහොම සාමාන්‍ය රූල් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත්. right ඊළඟට දෙවෙනි එකේ අහලා තියෙනවා මොනවාද ඊමේල් වල තියෙන වාසිය කියලා. නේ සාම්ප්‍රදායික තැපෑලට වඩා විද්‍යුත් තැපෑලේ ඇති වාසිය. ඉතින් අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. සාම්ප්‍රදායික තැපෑලකදී අපිට ලියවිල්ලක් ඊළඟට ලියන කොලයක් පෑන් පැන්සල් වගේ සම්පත් පාවිච්චි කරන්න ඕනේ. ඊමේල් එකක් අපි නිර්මාණය කරනකොට අපිට පරිගණකය හරහා නැත්නම් වෙනත් ඕනෑම ඩිජිටල් ඩිවයිස් එකක් හරහා බොහොමයක් ඩිජිටල් ඩිවයිසස් හරහා ඊමේල් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. නැත්නම් ඊමේල් එකක් කම්පෝස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාම්ප්‍රදායික තැපෑල යැවීම සඳහා යම් මුදලක් අපිට වියදම් වෙනවා. ඊමේල් අපිට හම්බෙන්නේ නොමිලේ. අපිට වියදම් වෙන්නේ දත්ත සඳහා වියදම් පමණයි. ඊමේල් එකකට සාපේක්ෂව ගත්තම දත්ත වලට බොහෝම කුඩා ප්‍රමාණයක් වියදම් වෙන්නේ. 7 ගාණක් වියදම් වෙන්නේ. right ඊළඟට සාම්ප්‍රදායික තැපෑලක් අපිට එකම ලියවිල්ල කීප දෙනෙකුට යවන්න අවශ්‍ය නම් ඒක එක්කෙනාට වෙන වෙනම අපි සාම්ප්‍රදායික තැපෑල ඔස්සේ ලියුම් යොමු කරන්න ඕනේ. හැබැයි අපිට ඊමේල් පහසුකම් පාවිච්චි කරලා අතිවිශාල ප්‍රමාණයකට එකවර එකම ලිපිය යැවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සාම්ප්‍රදායික ලිපියක් එක්ක අපිට බෑ නේද ශ්‍රව්‍ය දෘශ්‍ය වගේ දේවල් ශ්‍රව්‍ය දෘශ්‍ය දේවල් ෆොටෝස් වගේ පුළුවන් වුණාට පොඩි වීඩියෝ එකක් පොඩි ඔඩියෝ එකක් ඇටච් කරලා යවන්න බෑ. සාමාන්‍ය තැපෑලේදී අපිට විද්‍යුත් තැපෑලේදී ඒක ඒ වාසිය අපිට හම්බ වෙනවා. right ඔය වගේ විශාල වාසි ප්‍රමාණයක් අපිට සාම්ප්‍රදායික තැපෑලයි ට්‍රැඩිෂනල් ඉලෙක්ට්‍රොනික තැපෑලයි ඊමේල් එකයි කම්පෙයාර් කරනකොට හම්බ වෙනවා. right ඊළඟට අන්තර්ජාලයේ තියෙන අවාසි ගැන කතා කරලා තිනවා. අවාසි ගැන right
එතනදී තියෙන ප්‍රධාන අවාසියක් තමයි පුද්ගලික දත්ත බාහිර ලෝකයට විවෘත වීම. දැන් උදාහරණයක් විදිහට e-commerce වෙබ්සයිට් එකක් පාවිච්චි කරනවා නම් eBay එක ඒ වගේ දේවල් වල අපේ නම, අපේ ලිපිනය වගේ දේවල් තුන්වෙනි පාර්ශවයක් සතු වෙනවා. ඉතින් ඒක වෙනත් පාර්ශවයක් සතු වීමේ අවදානමක් තියෙනවා. right? ඒ වගේම තමයි අපි නිරන්තරයෙන් අන්තර්ජාලයට පිවිසෙනවා කියලා කියන්නේ ඩිජිටල් උපාංග මත පදනම් වෙලා සම්බන්ධ වෙන්න ඕනේ. සහ එතනදී අන්තර්ජාල සබඳතාව කියන එක බොහෝම බහුලව නැත්නම් බොහෝම අපි කියනවා ක්‍රිටිකල් ෆැක්ටර් එකක්. බොහොම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. අන්තර්ජාලය තුල සිද්ධ වෙන නැත්නම් අන්තර්ජාලය නෙමෙයි අන්තර්ජාල සම්බන්ධතාව මත ඇතිවෙන යම් දෝෂ අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී අපිට බලපානවා. right? ඒ වගේම අන්තර්ජාලය හරහා අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමෙන් අපිට එක පැත්තකින් අනතුරක් තව පැත්තකින් තර්ජනයක් වෛරස් වගේ දුකාංග හරහා ඇති වෙන්න පුළුවන්. right? ඒකට ඔන්න ඔය කියන තොරතුරු ඇබ්බැහිවීම ඔය පැත්තට අරගන්න පුළුවන්. right? ඔය කියන අවාසි අපි කතා බහ කරන්න ඕනේ ඉන්ටර්නෙට් වල තියෙන අවාසි ගැන කතා බහ කරනකොට. right? ඊළඟට කතා කරලා තියෙනවා ලංකාවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම නේද? තොරතුරු සංනිවේදන තාක්ෂණයේ භාවිතයෙන් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායෙහි කාර්යක්ෂමතාව ඉහළ නැගීම. දැන් ශ්‍රම බලකාය කියලා කියන්නේ ළමයි හැමෝම නෙවෙයි නේද? වැඩ කරන පිරිස. රැකියාවක නියුතු වෙන පිරිස. එතකොට රැකියාවක නියුතු වෙන පිරිසෙහි කාර්යක්ෂමතාව වැඩි කරගන්න ICT පාවිච්චි කරන්න පුළුවන්ද කියන එකයි ඔතනදී කතා බහ කරන්න ඕනේ. ඒ විතරම අපි එකට රැකියාවකට සම්බන්ධ කරලා කතා කරන්න ඕනේ නේද? රැකියාවන් වල අත්‍යුරුව කරන දේවල් මැනුවලි කරන දේවල් පරිගණකයක් භාවිතයෙන් ඉතා ඉක්මනින් සිදු කරගන්න පුළුවන් නේද? උදාහරණයක් විදිහට අපිට ලියවිල්ලක් හදා ගන්නවා කියන එක ඊළඟට යමක් හොයනවා කියන එක නේද? අපිට සාමාන්‍යයෙන් සර්ච් කරන්න උනොත් යම් කිසි දෙයක් අපි නොදන්න දෙයක් අපිට අන්තර්ජාලයේ නොතිබුණා නම් නේද? අපි එක්ක පුවත්පත් වලින් හොයන්න ඕනේ නැත්නම් පුස්තකාලයක ගිහිල්ලා හොයන්න ඕනේ නැත්නම් මේ වගේ අදාළ පොතක් හොයාගෙන කියවන්න ඕනේ. ඊට වඩා බොහොම ඉක්මනින් අපිට පුළුවන් අන්තර්ජාලය පාවිච්චි කරලා පොත්ද ඊළඟට පත්තරද ඕනම දෙයක් ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ලබාගෙන අපේ දැනුම වර්ධනය කරගන්න රැකියාවේ නියුතු වෙන කෙනාගේ දැනුම වර්ධනය කරගන්න අවශ්‍ය දේ හොයාගන්න. එතකොට එතනදී සිද්ධ වෙන්නේ කාලය ඉතුරු වීම. දැන් ඔය කාර්යක්ෂමතාව ඉහළනම් වෙනවා කියනකොට හොඳට මතක තියාගන්න කාර්යක්ෂමයි කියලා කියන්නේ ඉක්මනින් වැඩ කටයුතු සිදු කරනවා කියන එක. ඒ කියන්නේ කාලය අඩුවෙන් දේවල් ටික සිද්ධ වෙනවා කියන එක. ඒතර අපි මෙතන මේ වගේ දෙයක් කතා බහ කරනකොට අපි නිතරම කියන්න ඕනේ කාලය ඉතුරු කරගන්නේ කොහොමද කියන ෆැක්ට් එක තමයි ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. right? එතකොට මාකින් ස්කීම් එකේ තියෙනවා ICT would benefit almost anyone in the workforce. ශ්‍රම බලකායේ ඉන්න ඕනම කෙනෙකුට ICT භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති 10 වසරේ පළවෙනි පාඩම කතා කරනකොට විවිධ ක්ෂේත්‍ර වලට අදාළව ICT වල යෙදවුම් ගැන කතා කරා. එතකොට මම එතනදී මාතක නෙවෙයි නේද? ඔයගොල්ලෝ හිතා එතනදී අපි අඳුන ගන්න ඕන දෙයක් තමයි යෙදවුම් කියන ක්ෂේත්‍ර කියන එක ICT නැතුව වැඩ කරන ක්ෂේත්‍රයක් මේ වෙනකොට අපිට හොයන්න නැති තරම්. right? ඒක නිසා ඒ ඕනම කෙනෙකුට ශ්‍රම බලකාය තුළ සිටින ICT භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට it would be able to store large volume of data taking the space of computer. අති විශාල දත්ත ප්‍රමාණයක් පරිගණකයේ දත්ත ගබඩාවන් පාවිච්චි ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒක අත්‍යුරුව ගබඩා කරන්න ගියොත් සැලකිය යුතු ලෙස විශාල ප්‍රමාණයක්. දැන් උදාහරණයක් විදිහට අපිට කොළඹ පුස්තකාලයේ තියෙන e-books පොත් සියල්ලම e-book බවට පරිවර්තනය කරොත් ඒ e-books ටික අපිට මේ එක 1 terabyte hard disk එකක දාලා තියාගන්න පුළුවන්. මොකද e-book එකක් සාමාන්‍යයෙන් ස්කෑන් කරලා අරගත්තාම බොහොම කුඩා ප්‍රමාණයකට හදන්න පුළුවන්. 1 terabyte කියලා කියන්න බෑ. නමුත් බොහොම සුළු ඉඩක. කොළඹ පුස්තකාලය කියලා ගත්තොත් නේද පොත් ටික තියෙන ස්පේස් එක ගත්තොත් සාමාන්‍යයෙන් ලොකු ගොඩනැගිල්ලක්. right? ඊට පස්සේ ඒ ගොඩනැගිල්ලේ තියෙන සම්පූර්ණ දත්ත ප්‍රමාණය අපිට එක කම්පියුටර් එකක hard disk එකක් ඇතුළට අරගන්න පුළුවන්. එතකොට storage පැත්තෙන් ඉතා විශාල ඉතුරුවක් අපි ඒ කරන්නේ. right? ඊළඟට any difficult task can be fixed by searching a solution for internet. අපි කතා කරා වගේ අන්තර්ජාලය කරා අපිට අපහසු දේවල් හොයාගෙන ඒකට විසඳුම් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතා ඉක්මනින්. right? ඔය විදිහට අපි ඔක තර්ක කරන්න ඕනේ. කොහොම කෙටිසටහනක් ඔය සම්බන්ධයෙන් ලියලා ඉවර කරනකොට.
right ඒකට ඔයගලන්ට පේපර් එකේ මේ ගැන කතා කරන්න කියලා තියෙන්නේ මාතෘකා 3යි කැමැති 3කට ලියන්න කියලා තියෙන්නේ. ඒතර එක දෙයකට ලකුණු 4 ගානේ ඔයගලන්ට හම්බ වෙනවා. ලකුණු 12ක් මෙතනට සෙටල් වෙන්න ඕනේ. ලකුණු 4 ගානේ එක කොටසකට හම්බ වෙනවා. කොටස් 3කට විතරයි ලියන්න ඕනේ. එතකොට මේක ලියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න මේ කියන ෆැක්ටර්ස් ටික සාධක ටික ලියවිලා තියෙනවද කියලා. ඒ තියෙනවා නම් දැන් ගොඩක් වෙලාවට මේ විස්තර කරන තැන්වලදී ලකුණු 4න් 4ම ගන්න එක හරි අමාරුයි. ගොඩක් වෙලාවට 4න් 3ක් 4න් 2ක් වගේ තමයි දෙන්නේ. right ඒක නිසා එකක් මේ වගේ ප්‍රශ්නයක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න අනිත් එක තෝරගන්නවා නම් ඔයාලට හරියටම මේක පැහැදිලිවම points ටික ලියන්න පුළුවන් කියන තැනට ඔයා ෂුවර් එකක් තියලා තෝරගන්න ඕනේ. හරි. right ඒ ප්‍රශ්නෙත් එක්ක අපේ ප්‍රශ්න ටික කතා බහ කරලා ඉවර වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ පළවෙනි පේපර් එකේ ලකුණුයි පළවෙනි පේපර් එකට ඔයගොල්ලන්ට 40න් යම් ලකුණු ප්‍රමාණයක් එන්නේ. මේ පේපර් එකට ඔයගොල්ලන්ට 60න් කීයද කියලා බලන්න ඕනේ. ඒ දෙක බලලා එකතු කරලා 100න් කීයද කියලා ටක් ගාලා කැල්කියුලේට් කරලා බලන්න. right බලලා මටත් එවන්න. මොකද මටත් උවමනයි ඔයගොල්ලෝ කොච්චර හොඳට මේ වැඩේ කරගෙන යනවද කියලා බලන්න. right ඒ අතරතුරේ මම ඊළඟ පේපර් එක ලෝඩ් කරගන්නවා මෙතනට. right මේ පේපර් එක සම්බන්ධයෙන් කොහේ හරි පැහැදිලි නැති තැනක් තියෙනවද ප්‍රශ්න තියෙන අය ඉන්නවද? හරි. හොඳයි. right මම මේ canvas එක clear කරලා 2008 පේපර් එක මෙතනට ගන්නම්. හොඳයි සවිදු. දැන් නිතරම මතක තියාගන්න අපි පුළුවන් තරම් try කරන්න ඕනේ. දැන් මම සාමාන්‍යයෙන් කියන දේ නම් ඔයාට A එකක් ගන්න ඕන නම් 85ට වැඩිපුර average එකක් මේ pass papers වලට maintain කරන්න. right 75 තමයි ඔයගලගේ limit එක. නමුත් මේ ප්‍රශ්න ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර ප්‍රශ්න out of syllabus උත් තියෙනවා. ඒක නිසා හැම paper එකක්ම 85 up කරනවා නම් right ඔයාට හොඳ chance එකක් තියෙනවා ඒ එකක් ලබා ගැනීම. නිසා පුළුවන් තරම් ඒ ලිමිට් එකට යන්න try කරන්න. 85ට වැඩියෙන් යන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ 100ම try කරන්න. නමුත් 85 හොඳ ලිමිට් එකක් අපිට idea එකක් ගන්න. හරි. right අපි paper එකට අදාළව තියෙන ඔක්කොම ප්‍රශ්න ටික කතා කරගෙන යමු ළමයි. මොකද ගිය සැරේ මට තේරුනේ ඔයගොල්ලන්ගෙන් වැරදි ටික අහනකොට සාමාන්‍යයෙන් ඔක්කොම ටික කැරකිලා එනවා කතා බහ කරන්න කියන එක. ඒ නිසා අපිට ඒ කාලයක් ඉතුරු කරගෙන අපි දේවල් ටික කතා බහ කරගෙන යමු. දැන් ඔයගොල්ලන්ගෙන් මට ඉල්ලන්න තියෙන එකම දේ ඔයගොල්ලන්ට ඇති වෙන්න දැන් වෙලාවක් තියෙන නිසා ඔයගොල්ලෝ papers ටික පිළිවෙලට සතියෙන් සතියට කරන්න. මොකද O level papers විතරක් නෙවෙයි අපිට කරන්න තියෙන තව ඕන තරම් papers තියෙනවා අපිට කරන්න. right ඒක නිසා පුළුවන් තරම් අභ්‍යාස කිරීම. මේ ඕගලන්ට හම්බෙච්ච මේ කාලය කෙනෙකුට ඇති තරමට ප්‍රමාණවත් ඒකකට යන්න. right ඒ කියන්නේ මෙතන නේද? මේ පන්ති දැන් 32ක් ඉන්නවා 32ටම ඒ ගන්න පුළුවන් කියන මතේ මම. ඒක නිසා අඩුපාඩු හදාගන්න, ප්‍රැක්ටිස් කරන්න, මහන්සි වෙන්න ඒකකට යන්න. right හරි අපි එහෙනම් 2008 පේපර් එක කතා බහ කරන්න පටන් ගමු. මම හිතනවා හැමෝම 2008 පේපර් එක කරලා ඇති කියලා. right papers කරන එක සම්බන්ධයෙන් තියෙන වැදගත්කම ගැන මම නැවත නැවත මතක් කරන්න යන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ තමයි
understand කරන්න ඕනේ. paper එක කරන එක ඔයාලට කොච්චර වැදගත්ද කියන එක. right ඉතින් paper එක කරලා paper එක හරි වැරදි බලන කෙනාට එන benefit එක නෙවෙයි paper එක නොකර ඔහේ අහන් ඉන්න කෙනෙකුට එන්නේ. right මොකද එතකොට එයා දන්නේ නැහැ මේ ප්‍රශ්නයට අමාරුද ලේසිද එයා තනියෙන් උත්සාහ කරනකොට කොහොමද උත්සාහ කරන්නේ කියන කිසිම අත්දැකීමක් නොකරපු කෙනෙකුට හම්බෙන්නේ නැහැ paper එක. right කරපු කෙනාට තමයි මතක් වෙන්නේ විශේෂයෙන් උත්තරේ වැරදි නම් මම මෙතනදි ගියේ කොහොමද එතනදි මගෙන් වෙච්ච අඩුපාඩුව මොකක්ද කියන එක හරියටම තේරුම් යන්නේ paper එක කරපු කෙනාට. right ඒක නිසා papers කරන්න කියලා මම ප්‍රෙෂර් කරන්නේ නැහැ ඕගොල්ලන්ව. ඒක ඕගොල්ලන්ගේ වගකීමක්. right හැබැයි මම ට්‍රැක් කරගන්නවා කවුද paper එක කරන්නේ නැත්තේ කියන එක. ගොඩක් වෙලාවට අපිට ෆිසිකලි හම්බ වෙන්න හම්බුණාම ඒක නිකම්ම ට්‍රැක් වෙනවා මොකද වෙන්නේ කියන එක. right අපි බලමු මොන විදිහටද මේක වෙන්නේ කියලා. ඔබද මම MCQ ටික සර් මේ අර පේන්ට් එකෙන් කන්වර්ට් කරලා අරන් කරේ ඒක එතකොට මම ඒ ටික පෙන් එකකට දාන්න යලා සර්ට පෙන්නුවට කමක් නැහැ නේ. අන්න ඒක ගෙට්ටෝනේ මට නිකන් soft copy එක නිකන් එවුවා නම් ඇති. right හරියට ලකුණු කරගන්න එච්චරයි. මට ඇත්තටම වැදගත් වෙන්නේ මෙතනදී ඔයගොල්ලෝ අවංකව paper එක කරලා paper එක මාක් කරගෙන ඕගොල්ලන්ගේ දැනුම ටික ටික වැඩි කරගන්න. right හරි පළවෙනි ප්‍රශ්නේ පහත් සඳහන් ඒවා අතුරින් තොරතුරු ඇතුළත් නොවන්නේ කවර එකකි? තොරතුරක් ඇතුළත් නොවන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න හොඳට කියවන්න. right ගොඩක් කට්ටිය කලබලයට කියවලා නේද මගේ අතිනුත් වෙනවා. මිස් වෙනවා. right මොකද අපිට බලපු ගමන් පේන්න තියෙන්නේ තොරතුරක් ඇතුළත් වෙන කෙනා. එහෙම එකපාරට ගමන් මෙන්න මෙයා තමයි තොරතුරු කියලා ගහනවා. නමුත් අන්තිමට උත්තරය අහලා තියෙන්නේ තොරතුරක් නොවන්නේ කවුද කියලා. right ඒක ඒ වගේ මිස්ටේක්ස් වලට යන්න එපා. right හරි. ඒතර පළවෙනි වර්ණය දීලා තිනවා කාලගුණ වාර්තාවක කාලසටහනක සුපිරි වෙළඳ සැලක ප්‍රදර්ශනය කරන මිල දර්ශකයක ලේබල් නොකරන ලද ප්‍රස්ථාර සටහනක. ඒතර කාලගුණ වාර්තාවක් කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් හොඳ තොරතුරක් දෙන තැනක්. හෙට තත්ත්වය කොහොමද ඒක තීරණය කරන්නේ අද තියෙන කාලගුණය අනුව බලලා. right එතකොට කාලගුණ වාර්තාව කියලා කියන්නේ තොරතුරක්. right එතකොට මෙතන අහන්නේ තොරතුරක් නොවන්නේ කවුද කියන එක. right මෙයා තොරතුරක් කාලසටහනක් කියලා කියන්නේ තොරතුරු දෙන තැනක් නේද? මොන වෙලාවටද මොන විෂයද තියෙන්නේ? මොන පන්තියේද? ඒකත් තොරතුරක් විදිහට තමයි අපිට හම්බෙන්නේ. සුපිරි වෙළඳ සැලක ප්‍රදර්ශනය කරන මිල දර්ශකයක්. සුපිරි වෙළඳ සැලක තියෙන මිල දර්ශකයක තියෙනවා නිතරම භාණ්ඩය මොකද්ද? කොච්චර බර ප්‍රමාණයකටද කොච්චර මිලක් නියම වෙන්නේ කියන එක. right ඒ කියන්නේ නැවතත් මේක තොරතුරක ආකාරයක්. ලේබල් නොකරන ලද ප්‍රස්ථාර සටහන. අන්න ඒ ලේබල් නොකරන ලද කියන වචනේ හරි වැදගත්. ප්‍රස්ථාරය ලේබල් කරලා තිබුණා නම් ඒක හොඳ තොරතුරක්. ප්‍රස්ථාරයක් ලේබල් කරන්නේ නැතුව නිකම්ම දානවා නම් අපිට පේන්න තියෙන්නේ නේද? වර්ණ ගන්නවපු ඉරි ප්‍රමාණයක් තියෙනවා මොනවද කියලා අපි දන්නේ නැහැ. right ඒ කියන්නේ තොරතුරක් නෙවෙයි පැහැදිලිව. right එතකොට මේකට හරි උත්තරේ වෙන්නේ 4. දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා හිස්තලක් කියනෝ කෙනෙකුගේ අත්ලෙහි තබාගත හැකි කුඩා පරිගණකයකි. ඔව් මේකට උත්තරේ වෙන්නේ PDA කියන එක personal digital assistance කියන එක. දැන් ලැප්ටොප් එකකුත් අත්ලේ තබා ගන්න පුළුවන්. right හැබැයි ඒක ඊටා කුඩා පරිගණකයක් නෙවෙයි. right මධ්‍ය පරිගණකය කියන එක කවදාවත් අත්ලේ තියාගන්න බෑ. මොකද පුතේ? PD එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. ඔව් PD එක කියලා කියන්නේ මෙන්න මේ වගේ PD එක අපේ සිලබස් එකේ නැහැ දැන්. right ඔයගොල්ලෝ අහලා තියෙනවද palm top කියන ටර්ම් එක? ඔව් සර් ඒ වචනේ නම් අහලා තියෙනවා සර්. එතන PDA කියන එක හින්දා මම එච්චර හිතුවේ නෑ ඒක තමයි. ඒක තමයි. ඒ දැන් ඔයගොල්ලන්ට PD එක ගැන දැන් අපි කතා බහ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ PD එක කියලා කියන්නේ මෙන්න මෙහෙම. දැන් PD එක කියන එක ඉස්සර බොහොම ජනප්‍රියයි. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එක එන්න කලින් PDAs තමයි මිනිස්සු අතර තිබුණේ. දැන් මෙතන මේ දකින්න හම්බෙන්නේ ඕගලන්ට බොහොම මොඩර්න් PDAs වගේ. right එතන PDA එක කියලා කියන්නේ ඉස්සර හරි rich digital device එකක්. right පස්සේ tablet smartphone ෆෝන් එකක් විදිහමයි නේද? ෆෝන් එකක් විදිහමයි. ඒකේ තව ගොඩක් applications run කරගන්න පුළුවන්. right නමුත් smart devices එනකොට මෙයාම නිකම්ම replace වුණා. ඒ කියන්නේ smart device එක මීට වඩා capable හැකියාවන්ගෙන් වැඩි. right ඒකට ඉස්සර ස්මාර්ට් මේ PDAs කියන එක නිර්මාණය වෙන්නේ කියන්නේ ඒ අවශ්‍යතාවය තියෙන කෙනාට. උදාහරණයක් විදිහට දැන් අපි කියන ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය
ඉංජිනියර් කෙනෙක් යනවා නම් එයාගේ බ්ලූප්‍රින්ට්ස් ටික තියාගන්න. එයාගේ ආකිටෙක්චරල් ඩ්‍රොයින්ග්ස් ටික කරගන්න. ශේෂ්ත්‍රයේ කියන්නේ තනින් තැනට යන කෙනෙක් නම් ඒගොල්ලන්ට තියෙන ඩීටේල්ස් එහෙම අරගෙන යන්න කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් පාවිච්චි කරනකොටදී PD එකක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. නමුත් දැන් තියෙන තත්ත්වේ PD එකක් කියලා විශේෂයෙන් දෙයක් අවශ්‍ය නැහැ. දැන් හැම කෙනා ගාම ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. right? ඒ ස්මාර්ට්ෆෝන් එක කියලා කියන්නේ PD එකට වැඩිය සෑහෙන දියුණු එකක්. ඒ වගේම තමයි දැන් PDAs උත් කියන්නේ PDA කියන නමින් නැති වුණා ස්මාර්ට් ඩිවයිස් එකක් විදියට නැවතත් කතා බහට ඇවිල්ලා තියෙනවා. right. දරුවනේ මට විනාඩියක් දෙන්න. right. එතකොට PDS දැන් ආයිත් මොඩර්න් විදිහට කරලියට එනවා මෙන්න මේ විදිහට. right. දැන් ඕක අර දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ අලුතෙන් එන Samsung version එක මම දැන් දැකලා දැන් ක්‍රිකට් මැචස් එහෙම යනකොට අර සර් නවන්න පුළුවන් එකනේ. ඔව් නවන්න පුළුවන් එක foldable එක. right. ඒතර foldable එක කියලා කියන්නේ සෑහෙන ලොකු ඉදිරියට යamak. right. screen එක ඒ විදිහට manage කරගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. right. එතකොට ඒ වගේ PDS විදිහෙන් දැන් ටික ඕක ඉස්සරහට එනවා. ඉතින් යම් කාලයක් එනවා අනිවාර්යෙන් නේද අපි ඔය Iron Man, Harry Potter වගේ දේවල් වලදී දකින හීන ඇත්තටම හැබෑ වෙනවා. right. බොහොම ඉක්මනට දැන්ටමත් මේ Apple එකකින් හදලා තියෙනවනේ අර iGlass කියලා hologram computer එක. oh yes iGlass ඊළඟට අපි බැලුවේ මේකෙන් Microsoft එකේ අපි බැලුවේ HoloLens එක. right. ඒ වගේ ඕවා ඉස්සරහට දැන් ඉස්සර PDA තියෙනකොට කවදාවත් අපේ සිතේ හිතුවිල්ලක් තිබුණේ නැහැ අපිට ඒ වගේ PD එකක් තියෙයි කියලා. නමුත් දැන් හැමෝම ගාවම තියෙන PDS. ඉතින් තව ටික කාලයක් යනකොට නේද HoloLens එක කියන එක සාමාන්‍ය සරල කණ්ණාඩියක් වෙන්න පුළුවන්. අපිට ඒක තාම පැතිරිලා නැහැ නේද මේ රටේ. ඒකම ලොකුවට ඒක පැතිරිලා නැහැ ටෙක්නොලොජි එක. නමුත් ඉස්සරහට ඕක බොහොම සරල දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මොබයිල් ෆෝන් එක ගැන හිතන්න මොබයිල් ෆෝන්ස් දැනට අවුරුදු 15කට ඉස්සර කලින් එනකොට කීයටවත් හිතුවේ නැහැ මේ වගේ තැනකට මොබයිල් ෆෝන් එකක් එයි කියලා. right. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන් දෙයක්. අර දැන් සර් 2-in-1 කියලා ලැප් එකයි ටැබ් එකයි දෙකම එකට තියෙන්නේ ඒත් ඔය වගේම එකක්ද? නෑ එතනදී ඩයිමෙන්ෂන්ස් වෙනස් නේද? ටැබ් එකට මේක බොහොම පොඩි. මේක අතෙන් හැන්ඩල් කරන්න පුළුවන්. 2-in-1 එක සාමාන්‍යයෙන් ටිකක් අඩුම තරමේ මිනි ලැප්ටොප් එකක් ගන්නටවත් ලොකුයි නේ. අපේ එක්සර්සයිස් බුක් එකක් තරම්වත් ලොකුයිනේ at least. ඊට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. right. හරි. තුන්වෙනි ප්‍රශ්නේ පහත සඳහන් දේ අතුරින් දක්වනයක් නොවන්නේ pointing device එකක්. pointing devices කිව්වම mouse එක තමයි අපිට නිතරම ඔලුවට එන්නේ. mouse එක හැරුණම අපිට light pen එක, joystick එක, trackball එක ඔය කියන තුන් දෙනාම pointing device ගණයට තමයි වැටෙන්නේ. ඒතකොට pointing device එකක් නොවෙන්නේ තීරුකේත කියවන්නේ. barcode reader එක. so මේ trackball එක කියන්නේ අර කාගෙන් ෆ්‍රේම ගන්න පාවිච්චි කරන එක නේ. ඔව්. ඒ කියන්නේ මම trackball එකකුත් ඔයගලන්ට පෙන්නන්නම්. ඒක විවිධ වැඩවලට අපිට පාවිච්චි කරනවා. සමහර වෙලාවට ඔය එක devices maintain කරන්නත් පාවිච්චි කරනවා. right. ඔන්න ඔය වගේ. කියන්නේ අපි wheel කරන එක කරන්නේ ball එකෙන්. right. ball එක එහෙ මෙහෙ යැවීමෙන් තමයි pointing කරන එක change වෙන්නේ. right. 4 ඊළඟට කතා කරලා තියෙනවා ආචාර්ය මාධ්‍යයට අදාළ පහත් සඳහන් ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කරන්න. සාමාන්‍ය නම්මේ තැටිය. නම්මේ තැටියක ඇති ආචාර්ය ධාරිතාව සුසංහිත තැටියක floppy disk එකක තියෙන capacity එක compact disk එකක capacity එකට වඩා අඩුය. ඔව්.
floppy disk එකක තියෙන්නේ 1.44 megabytes සාමාන්‍යයෙන් අතෝ compact disk එකක maximum 720 megabytes දාගන්න පුළුවන්. ඉතින් පැහැදිලිවම නම් මේ තැටියක තියෙන ධාරිතාව සුසංහිත තැටියකට වඩා අඩුයි. මේක හරියටම හරි. දැන් තියෙන්නේ මේ ඔය MB 720ම එක CD එක නේද සර්? මොකද පුතේ? දැන් තියෙන සර් MB 200 ගාන ඉඳන් 700 ගානට වෙනකන් මේ CD මේ කැපැසිටි එක. ඔව් කැපැසිටි කියන්නේ 720 තමයි උපරිම. 640 මට මතක විදිහට අඩුම ලිමිට් එක. right අර mini CD එක තියෙනවා mini CD එක ඊට වැඩිය අඩුයි. right mini CD එක කියන්නේ සර් මේ මොනවාද ඩ්‍රයිවර්ස් එහෙම දාලා තියෙන එක නේද? ඔව් සමහරවිට චූටි mini කියන්නේ යම් අපි දකින්න CD එකට වඩා චූටි CD එකක් එනවා. right B එකේ කියනවා නවීන දෘඪ තැටියක ඇති ආචේන ධාරිතාව සුසංහිත තැටියකට වඩා වැඩිය. නවීන දෘಢ තැටියක අනිවාර්යෙන් නේද? modern hard disk එකක්. ආචේන ධාරිතාව සුසංහිත තැටියකට වඩා වැඩි අනිවාර්යෙන්. අලුත් hard disk එකක් ගත්තොත් දැන් අද කාලේ හිතුවොත් 1 terabyte නේද? මේක මේ ඉදිරිපත් කරන කාලේ වෙන්නේ 2008 වෙනකොටත් 500 GB 1 terabyte තිබුණේ දවසට ටිකක් ගණන්. right 500 GB කියන එක කිසිම ගැටලුවක් නැතුව තිබුණා. right ඒ කියන්නේ මේක හරියටම හරි. සංඛ්‍යාංක බහුවිත ඇටියක් DVD එකක් digital versatile disk එකක් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. ඇති ආචේන ධාරිතාව storage capacity එක නවීන දෘඪ තැටියකට වඩා වැඩිය. අන්න ඒක වැරදි. ඒ කියන්නේ DVD එකක storage hard disk එකකට වඩා වැඩි කිය. DVD එකක් අපි දන්නවා single layer නම් 4.4 GB, dual layer නම් 9.8 නැත්නම් 9.7 විතර වගේ වෙනකම් ස්ටෝර් කරගන්න පුළුවන්. right ඒකට ඒක 1 terabyte වලට වඩා වැඩි වෙන්නේ නැහැ. right ඒක නිසා තුන්වෙනි එක්කෙනා වැරදි. right ඒකට නිවැරදි උත්තරය වෙන්නේ 3. A හා B පමණයි කියන උත්තරය. සර් මේනට දැන් 2 TB විතර USB pen එක තියෙනව නේද? ඔව් තියෙනවා. USB pen drives තියෙනවා. අපිට අරගන්න පුළුවන්. solid state devices තියෙනවා. ඒව අරගන්න පුළුවන්. මෙතන කතා කරන්නේ DVD එක නේ. right 5. පාසලේ බිත්ති පුවත්පතක පළ වූ සංඛ්‍යාංක ප්‍රතිබිම්බයේ ඩිජිටල් ඉමේජ් එකක් පිළිබඳ ලිපියක් කියවීමෙන් පසුව සිසුවෙකුට පහත සඳහන් ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය තම ගුරුවරයාගෙන් තහවුරු කර ගැනීමට අවශ්‍ය විය. ඒ ප්‍රකාශයෙන් කියවෙනවා සංඛ්‍යාංක ප්‍රතිබිම්බයක් පික්සල නමින් හැඳින්වෙන ඡායාරූප මූලාංග විශාල සංඛ්‍යාවකින් නිර්මාණය වී ඇත. ඔව් අපි දන්නවා ග්‍රැෆික් එකක් හැදිලා තියෙන්නේ පික්සල්ස් ගොඩක එකතුවකින්. right එතකොට ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශය නිවැරදි. වැඩි වර්ණ හා වැඩි පික්සල් ප්‍රමාණයක් ඇති සංඛ්‍යාංක ප්‍රතිබිම්බයක් ගබඩා කිරීම සඳහා පරිගණකයේ වැඩි මතක ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඔව්. මොකද පික්සල් එක තීරණය කරනවා එක පැත්තකින් කැපැසිටි එක කොච්චර පික්සල්ස් ප්‍රමාණයක් තියෙනවද කියලා. පික්සල් එකක එන වර්ණ ගාන පික්සල් එකේ කැපැසිටි එක වැඩි කරන්න හේතුවක් වෙනවා. right? ඒක නිසා මේ දෙන්නම ඉමේජ් එකේ කැපැසිටි එක වැඩි කරන්න හේතු වෙන දේවල්. ඒක නිසා මේ ප්‍රකාශයත් නිවැරදි. වැඩි වර්ණ හා වැඩි පික්සල ප්‍රමාණයකින් යුතු සංඛ්‍යාංක ප්‍රතිබිම්බ වඩාත් හොඳින් දෘශ්‍යමාන වේ. ඒක බොහොම පැහැදිලි පික්සල්ස් ගන්න වැඩි කියලා කියන්නේ අපි කියනවා high resolution image එකක් කියලා. ඒතර high resolution image එකක් කියලා කියන්නේ අපිට අපි දන්නවා පුළුවන් තරම් යාව විශාලණය කරන්න පුළුවන් පැහැදිලිතාවයේ අඩුවක් නැති වෙන විදිහට. right ඒක නිසා තුන්වෙනි ප්‍රකාශයත් හරියටම හරි. ඒකට හරි උත්තරේ වෙන්නේ 4. 6 වෙනි ප්‍රශ්නේ. සර් මේ 2007 2008 මොකක් හරි පාඩමක් තියෙනවා නේද සර් දැන් අපිට නැති? විශේෂ පාඩමක් නැහැ. සාමාන්‍යයෙන් සිලබස් එකේ පුතේ තිබ්බ ටිකම තමයි තිබුණේ. වෙනසක් වුණා කියලා උනේ ඔය ක්ලවුඩ් කම්පියුටිං වගේ පොඩ්ඩක් අලුත් කන්සෙප්ට් එකතු වෙච්ච එක. ඒ ඇරෙන්න ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වෙනස් වුණා. Pascal නෙවෙයි කලින් තිබේ VB වෙනුවට තමයි Pascal රීප්ලේස් වුණේ. right හරි එතකොට 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ සියල්ලම නිවැරදි කියන එක. 6 වෙනි ප්‍රශ්නේ රූපවාහිනී විකාශය හිස්තැනක් සංනිවේදනයේ උදාහරණයක් ලෙස සැලකේ. රූපවාහිනී විකාශය කියන එක අපි පාඩම කතා කරනකොටම කතා කරලා තියෙනවා සිම්ප්ලෙක්ස් නේද? රූපවාහිනී කුළුණ තියෙනවා. කුළුණේ ඉඳලා අපේ ගෙදරට තමයි data එක කමියුනිකේට් වෙන්නේ. අපිට බෑ අපේ ගෙදර ඉඳලා රූපවාහිනී කුළුණට
දත්ත ගමන් කිරීම කරනවා. right? ඒක නිසා පැහැදිලිවම ඒක ඒකපත එක පැත්තකට. ඒකපත කියලා කියන්නේ මොකද්ද? සලකනු ලබන එක් දිශාවකට පමණක් සංනිවේදනය සිදු කරන ආකාරය. දෙපසටම සංනිවේදනය කරනවා, නමුත් සලකනු ලබන අවස්ථාවකදී එක් පසකට විතරක් සිද්ධ වෙන ඒවාට අපි කියනවා half duplex, අර්ධ ද්විපත. සලකනු ලබන අවස්ථාවකදීම දෙපැත්තටම සංනිවේදනය කරන්න පුළුවන්. නැත්නම් එකම වෙලාවකදීම දෙපසටම සංනිවේදනය කරන්න පුළුවන් නම් අපි කියනවා full duplex, පූර්ණ ද්විපත කියලා. එතකොට ඒකපත වලට උදාහරණයක් තමයි TV broadcasting කියන එක, රූපවාහිනී විකාශනය. අර්ධ ද්විපත වලට උදාහරණයක් තමයි walkie talkie communication. එක්කෙනෙක් කතා කරන ගමන් අනිත් එක්කෙනා අහන් ඉන්න ඕනේ. එයා කතා කරනකොට අනිත් පැත්ත එක්කෙනා අහන් ඉන්න ඕනේ. එතකොට එක් වෙලාවකදී එක පැත්තකට විතරයි communication වෙන්නේ. mobile phone conversation එක නැත්නම් land phone conversation එක අපි කියනවා full duplex කියලා. දෙපසටම එකම වෙලාවෙදී දත්තය හුවමාරු කරගන්න පුළුවන්. ඒතර මෙතනදී උත්තරේ වෙන්නේ අංක 1 simplex. 7 වෙනි ප්‍රශ්නේ රූප සටහනේ ප්‍රශ්නාංක 7 මගින් නිරූපිත පරිගණක ජාලයේදී ස්ඵල විද්‍යාව. ඔව්. මේ තියෙන ජාලය පොඩ්ඩක් ඔයගොල්ලෝ රවට්ටන සුළුයි. මැද තියෙනවා බස් එකක්. තනි ලයින් වලින් තමයි ඩිවයිස් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ වෙන මොකවත් නෙවෙයි බස් ටොපොලොජි එක. සමහරු මේක මෙහෙම දැක්කම එක පාට ගහක් වගේ නිසා ට්‍රී ටොපොලොජි වගේ තියෙනවා. ට්‍රී එකේ නිසා තව ගොඩක් තියෙනවානේ. ට්‍රී එකේ වෙන්නේ මොකද්ද? බස් එකක් තියෙන්න පුළුවන්. බස් එකට සෙන්ට්‍රල් ඩිවයිස් එකක් කනෙක්ට් වෙලා එයාට මේ විදිහට කනෙක්ෂන්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ස්ටාර් ටොපොලොජි එක. මෙතන තියෙන්නේ බෑක්බෝන් එක නැත්නම් බස් එක. සර් වියදම අඩු මේ බස් ටොපොලොජි එක හදන එකට? වියදම අඩු බස් ටොපොලොජි එක. මොකද බස් ටොපොලොජි එකේ ගොඩක් ඩිවයිසස් සම්බන්ධ කරන්න බෑ. ස්ටාර් ටොපොලොජි එකත් අපි අරගන්නවා සාමාන්‍යයෙන් වියදම අඩු ආකාරයක් කියලා. රයිට්. එතකොට මෙයාට එන්නේ පළවෙනි උත්තරේ. සර් එතකොට ස්ටාර් ටොපොලොජි එක ගොඩක් ඇඩ්වාන්ස් නේ සර්. ඒ කියන්නේ එකක් බින්ද වැටෙනවා කියලා පද්ධතියන් හිටින්නේ නැහැ. ඔව්. ඔව්. හැබැයි බස් එකේ තියෙන අවුලම ස්ටාර් එකේ තියෙනවා. බස් ටොපොලොජි එකේදී බෑක්බෝන් එක කැඩුනොත් නෙට්වර්ක් එක ඩවුන් වෙනවා. ස්ටාර් ටොපොලොජි එකේ සෙන්ට්‍රල් ඩිවයිස් එක කැඩුනොත්, ඒ කියන්නේ හබ් එක හරි ස්විච් එක හරි කැඩුනොත් නෙට්වර්ක් එක ඩවුන්. right. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. පුද්ගල පරිගණකයක ආකාරාදී සංඛ්‍යාත්මක විශේෂ අනුලක්ෂණයක් නිරූපණය වන්නේ. ඔව්. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ නේද? alphabetical දෙයක් නැත්නම් නම්බර් එකක් නැත්නම් ස්පෙෂල් කැරක්ටර් එකක් නිරූපණය වෙන්නේ බයිට් එකකින්. right? එතකොට බිටුවකින් නෙවෙයි. හොඳට මතක තියාගන්න. බිටුව කියන්නේ කුඩාම ඒකකය. හැබැයි බිටුවකින් කැරක්ටර් එකක් නිරූපණය කරන්න බෑ. කැරක්ටර් එකක් නිරූපණය කරන්න බයිට් එකක් අවශ්‍යයි. right? අපි නම්බර් සිස්ටම් ගානේ කතා කරා අවසානට මතකද? යුනිකෝඩ්ස් ගැන කතා කරා. එතකොට යුනිකෝඩ් එකක් සාමාන්‍යයෙන් අපි කතා කරා 2 to the power 8 පැත්තට වෙන්න නැත්නම් 2 to the power 16 කියන පැත්තට වෙන්නේ. right? ඒ නිසා බයිට් එකක් අපි පාවිච්චි කරනවා සාමාන්‍ය සම්මතයේදී. බයිට් එකක් අපි පාවිච්චි කරනවා කැරක්ටර් එකක් නිරූපණය කරගන්න. 9 වෙනි ප්‍රශ්නය. 36 අෂ්ටක සංඛ්‍යාව සමාන ද්විමේය සංඛ්‍යාව වන්නේ. ඔබද නිබල් 4ක් කියන්නේ කීයද? නිබල් 4ක් කියලා කියන්නේ බිට්ස් 16ක් කියන එක. නිබල් එකකට තියෙන්නේ බිට් 4යි. right? හරි. එතකොට 36 කියන අෂ්ටමේය සංඛ්‍යාව අපි ද්විමේය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා නම් කොහොමද අෂ්ටමේය කෙනෙක් ද්විමේය කරන්නේ? එක සංකේතයක් අපි ලියන්න ඕනේ බිට් 3කින් නේද? ඒ බිට් 3කින් එක සංකේතයක් ලියනකොට ඒ බිට් 3ට අදාළ ස්ථානීය අගයන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. 1 2 4 කියන ස්ථානීය අගයන් තියෙන්නේ. දැන් ඒ ස්ථානීය අගයන් පාවිච්චි කරලා අර උඩ තියෙන සංඛ්‍යාව හදන්නයි තියෙන්නේ. එතකොට 6 හදන්න අපිට පුළුවන් 1 1 බිඳුව කියන කෙනා පාවිච්චි කරන්න. 3 හදන්න අපිට පුළුවන් බිඳුව 1 1 කියන අගේ පාවිච්චි කරන්න. ඒක නිසා 36 කියන කෙනාට අදාළ ද්විමේය සංඛ්‍යාව 0.1 බිඳුව දෙකේ පාදෙන් කියලා උත්තරය අරගන්න පුළුවන්. ඒතකොට මේ ඔයගලන්ට දීලා තියෙන උත්තරවල ඉස්සරහම බිඳුව නැති වෙන්න පුළුවන්. මොකද ඉස්සරහම බිඳුවේ අගයක් නැහැ. right? ඒක නිසා 1 4යි බිඳුව තියෙනවා නම්
හරි උත්තරේ ගන්න පුළුවන්. එතකොට 1/4 තියෙන්නේ 3 වෙනි උත්තරේ. right ඒක නිසා 9 වෙනි එකට අපි උත්තර අංක 3 කියලා පාවිච්චි කරන්න පුළුවන්. right මෙගාබයිට් එක ඇතුළත් වන්නේ මෙන්න මේක ගැන අපි කතා කරනකොට මම පොඩි සටහනක් ඔයගලන්ට දෙන්නම්. ඒක ඒ chart එක මතක තියාගත්තම ඔයගලන්ට මේ ප්‍රශ්නේ බොහොම ඉක්මනට විසඳ ගන්න පුළුවන්. right ඒ නිසා අපි ඒක ඔයගලන්ගේ short note එකක හරි පොතේ හරි ලියාගත්තත් කමක් නැහැ. right මෙන්න මේ කතා බහ තමයි අපි උතෙන්දි කරන්නේ. අපේ කම්පියුටර් එකේ තියෙන පුංචිම ඒකකේ තමයි bit එක කියලා කියන්නේ. bit 8ක් එකතු වෙලා byte එකක් හැදෙනවා. byte 1024ක් එකතු වෙලා kilobyte එකක් හැදෙනවා. kilobyte 1024ක් එකතු වෙලා megabyte එකක් හැදෙනවා. megabyte 1024ක් එකතු වෙලා gigabyte එකක් හැදෙනවා. gigabyte 1024ක් එකතු වෙලා terabyte එකක් හැදෙනවා. terabyte 1024ක් එකතු වෙලා petabyte එකක් හැදෙනවා. petabyte හරියට යන්නෙත් නැහැ ඔයගලන්ගේ සිලබස් එකේ. නමුත් දැනගෙන හිටියට කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් ලොකු ඒකකයක් පොඩි ඒකකයක් බවට පරිවර්තනය කරනකොට ටෙරාබයිට් එක පෙටාබයිට් එක ටෙරාබයිට් කරනකොට අපි වැඩි කරනවා 2/10 බලයකින්. ඒ කියන්නේ 1024 කියන අගයෙන් තමයි අපි වැඩි කරන්නේ. මොකද පෙටාබයිට් එකකට ටෙරාබයිට් 1024ක් තියෙනවා. ටෙරාබයිට් එකක් කියලා කියන්නේ පෙටාබයිට් එකක් කියලා කියන්නේ ටෙරාබයිට් 1024ක්. ඔය විදිහට අපි පාවිච්චි කරනවා මේ 2/10 වෙනි බලය නැත්නම් 1024 කියන අගය මේ එක යුනිට් එකෙන් එක යුනිට් එක පහළට එන. right මේ chart එක මතක තියාගන්න එක වැදගත් වෙන්නේ ඇයි කියලා ගාන හදනකොට ඔයගලන්ට ලස්සනට තේරුම් යනවා. මේ byte එක bit කරන්න ඔයාට ඕනේ 2/3 වෙනි බලයක්. ඒ කියන්නේ මේ 8කින් වැඩි කරන්න ඕනේ. right මොකද byte එකකට bit 8ක් තියෙනවා. අපිට මේ පාර රිවර්ස් එකට යනකොට ඒ කියන්නේ ඔයාලට bit byte කරන්න කිව්වොත් ඔයා වැඩි කරන්නේ 2/3 වෙනි බලයකින්. පහළ වැඩි කරේ 2/3කින් උඩදී කන්වර්ෂන් එක කියන්නේ 2/3කින්. byte kilobyte කරනවා නම් 2/10කින්. kilobyte megabyte කරනවා නම් ආයෙත් 2/10. megabyte gigabyte කරනවා නම් ඒ කියන්නේ සර යට දාගෙන ගියපු එකේම ඍණ බලය ඍණ බලය තමයි ඔයාලට උඩට අවශ්‍ය වෙන්නේ. right දැන් petabyte එකට ඇහෙන් අය මුකුත් නැද්ද? මොකද පුතේ? petabyte වල ඇහෙන් අය මුකුත් නැද්ද? තියෙනවා. petabyte වලට පස්සේ ඒගොල්ලන්ගේ උපසර්ග පාවිච්චි කරලා එහාට යනකම් ගන්න පුළුවන් මේ ඔය කිලෝ මෙගා ගිගා ටෙරා පෙටා කියලා තව ඊළඟට තියෙන එක්සා මට මතක විදිහට ඒ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. right දැන් මේ chart එක මෙන්න මේ chart එක ඔයගලන්ට උවමනා වෙනවා ඕනම කන්වර්ෂන් එකක් කරගන්න ගියාම. right මම උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්. මම ඔයගලන්ට කියනවා ගිගාබයිට් 4ක් කිලෝබයිට් වලට හරවන්න. right ඔහොම කිව්වොත් ඔයගලන්ට සරලව කරන්න තියෙන්නේ ගිගාබයිට් වල ඉඳලා කිලෝබයිට් වලට වෙනකන් තියෙන ජර්නි එක ගමන් මාර්ගය ලියන්න. ඒ කියන්නේ ගිගාබයිට් මෙගාබයිට් වෙන්න ඕනේ. මෙගාබයිට් කිලෝබයිට් වෙන්න ඕනේ. හරි. දැන් මම කරන්නේ මේ හතරේ ඉලක්කම එහෙම ගන්නවා පහලට. මේ ඔයගලන්ට මේ ගිගාබයිට් ප්‍රමාණයට ඉස්සරහින් තියෙන එක 2 බලයක් විදිහට ලියන්න පුළුවන් නම් ලියා ගන්න එක වඩා ලේසියි. ඒතර 4 කියන්නේ 2 දෙවෙනි බලය. දැන් මේ ගිගාබයිට් එකක් මෙගාබයිට් කරන්න මට 10 2/10 වෙනි බලයක් අවශ්‍යයි. කොහොමද මම ගත්තේ? මෙන්න මෙතන. ඊට පස්සේ මෙගාබයිට් එක කිලෝබයිට් කරන්න ආයෙත් 2/10ක් අවශ්‍යයි. ඒ කියන්නේ මට මෙතන 2/10. right එතකොට මට මේකේ උත්තරේ එන්නේ කිලෝබයිට් වලින්. ඒ කියන්නේ 2/22 වෙනි බලයක් කිලෝබයිට්. right ඕකම ඕගලන්ට අනිත් පැත්ත හරවන්න කිව්වොත් ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් දුන්නොත් 2/28ක් bits
ඔයාට කියනවා මෙගාබයිට් කීයද කියලා හොයන්න. right එතකොට තියෙන්නේ අදාළ ජර්නි එක ලියන්න. right bit වෙනවා byte වෙනවා kilobyte වෙනවා megabyte. 228 කියන ආලය ඒ විදිහටම ගන්න පහළට. අපි දන්නේ නැහැ 228 කියන්නේ කීයද කියලා. bit එකක් byte කරන්න පාවිච්චි වෙනවා 2 ඍණ 3ක්. අර උඩ chart එකේ තියෙන. byte එක kilobyte කරන්න 2 ඍණ 10ක්. kilobyte එක megabyte කරන්න 2 ඍණ 10ක්. right එතකොට අපිට එනවා උත්තරේ මෙගාබයිට් වලින්. මේ කියන්නේ මොකද්ද? 228 වැඩි කරන්න ඕනේ 2 ඍණ 23න් මෙගාබයිට්. ඒ කියන්නේ කීයද? 2.5යි මෙගාබයිට්. 2.5 කියනගේ අපි දන්නවා 32යි මෙගාබයිට්. තේරුණාද? ළමයි නෑ ඒක බිට් කතාව ආයෙ පොඩ්ඩක් කියන්න. බිට් කතාවට යනකොට අපි පාවිච්චි කරන්නේ මේ උඩ තියෙන ඍණාගයන් ටික. මොකද බිට් වලින් බයිට් වලට ගිහිලා බයිට් වලින් කිලෝබයිට් වලට ගිහිලා කිලෝබයිට් වලින් මෙගාබයිට්. එතකොට බිට් වලින් බයිට් වලට යන්න මෙයා ඕනේ. බයිට් වලින් කිලෝබයිට් වලට යන්න මෙයා ඕනේ. කිලෝබයිට් වලින් මෙගාබයිට් වලට යන්න මෙයා ඕනේ. right එතකොට අපි බිට් වලට ඉස්සරහින් තියෙන අංකේ ඒ විදිහටම ගත්තා. උඩ දිග කරත් ඒකනේ 228 විදිහටම ගත්තා. බිට් බයිට් වෙන්න 2 ඍණ 3ක් ඕනේ. right මේ chart එකට අනුව. ඊළඟට බයිට් එක කිලෝබයිට් වෙන්න 2 ඍණ 10ක් ඕනේ. කිලෝබයිට් එක මෙගාබයිට් වෙන්න ආයෙත් 2 ඍණ 10ක් ඕනේ. එතකොට අපි මේ සාමාන්‍යයෙන් ගණිතයේදී අපි ඉගෙන ගන්නවා ගුණ කරනකොට බල එකතු වෙනවා කියලා නේද? එතකොට මෙතන ධන බලයි ඍණ බලයි දෙකක් තියෙනවා. ධන 28 තියෙනවා ඍණ බල වලින් 10යි 10යි 3කුයි තියෙනවා. ඒ කියන්නේ ඍණ 23ක් හැදෙනවා. ඒතර අවසාන උත්තරේ වෙන්නේ 2.5ක් මෙගාබයිට්. ඒ කියන්නේ 32ක් මෙගාබයිට් කියන්නේ. පැහැදිලි? ඔව් සර්. හරි. දැන් මෙන්න මේක ලියාගෙන ඔය ගණන් දෙකත් ලියාගන්න. ඊට පස්සේ අපි තව පොඩි ගණන් දෙකක් හදලා බලමු ඔයගලන්ට වැඩේ ඔලුවට ගියාද කියලා. right? හරි. ලියා ගන්නකො. මම මේ highlight කරපු ඒවා ඔයගොල්ලෝ දාගන්න ඕනේ නෑ. නංගේ ඉවර නම් කියන්න ළමයි.
ඉවරද ළමයි? right තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි එහෙනම් මට ටක් දාලා මෙන්න මේ දෙකට උත්තරය හදලා කියන්න බලන්න ওই chart එක පාවිච්චි කරලා. right ප්‍රශ්න දෙක තමයි මේවා. ටෙරාබයිට් දෙකක් කිලෝබයිට් කීයද? right මේක ඒ කියන්නේ කිලෝබයිට් ගාන දෙකේ බලයක් විදිහට තිබ්බට කමක් නැහැ. දෙකේ බලය කීයද කියලා හොයන්න යන්න ඕනේ නැහැ. right දෙවෙනි ප්‍රශ්නේ දෙකේ 35ක් බිට් ගිගාබයිට් කීයද? හරි හොයන් බලන්න. විනාඩි 5ක් දෙන්නම් දෙකටම.
හරි සර් හෙව්වා. right උත්තර ටික එවන්න මට chat එකේ. සර් බලය එක දාන්න කොහොමද සර් chat එකේ? බලයට අපිට පාවිච්චි කරන්න පුළුවන් අර කාකපාදේ වගේ මාක් එක. හරි සර්. right එන්න මෙයා සර් එයා නෑනේ සර් කීබෝඩ් එකේ. ඉන්නවා. බලන්න පහේ ඉලක්කම ගාව. හරි සර් මගේ 6 තියෙන්නේ. හරි. සෙහන්දු කිලෝබයිට් ඔය ගාන නෙවෙයි එන්නේ. කවින්දු කොබරන්න කවින්දුගේ උත්තරේ හරි. සෙහන්දුගේ උත්තර නෙවෙයි හේසරගේ උත්තරෙත් වැරද්දක් තියෙනවා. හේසර ගිගාබයිට් ගාන හරි. හරි සර් පළවෙනි එක නේ සර් වැරදි. ඔව් පළවෙනි එක වැරදි. කවින්දුගේ දෙවෙනි උත්තරෙත් පොඩි වැරද්දක් තියෙනවා. කවින්දුගේ පළවෙනි උත්තරේ හරි. දෙවෙනි උත්තරේ වැරද්දක් තියෙනවා. හේසර නෑ. ඕක නෙවෙයි උත්තරේ පුතේ. හරියට පටල ගන්න නැතුව බලන්න. ඔව් ඉසුක උත්තර දෙකම හරි. very good. හේසර තව චුට්ටක් හිතන්න. 30ද 31 දෙන්නේ කියලා. දිනෙත් හරි මට එකපාරට පළවෙනි ප්‍රශ්නේ කියන එක සෙටල් කරගන්න බැලුවා. දිනෙත් උත්තර දෙකම හරි. සර් දෙකෙත් එක බලයක් තියෙනවනේ සර්. දෙකෙත් එක බලයක් තියෙනවා. දෙකේ පළවෙනි බලය. සර් දැන් හරි නේද සර්? හරි දැන් හරි. ඔව්. මම අරක දැක්කේ නෑ සර් ටීවී එක ඉස්සරහින් තිබ්බේ. අන්න ඒක තමයි. මිස් කරගන්න එපා. හරි. කොහොමද මේක කරන්නේ? 2TB KB වලට යනකොට ටෙරාබයිට් වලින් අපි එන්නේ ගිගාබයිට් වලට. ගිගාබයිට් වලින් එන්නේ මෙගාබයිට් වලට. මෙගාබයිට් වලින් යනවා කිලෝබයිට් වලට. සෙහඳු උත්තරේ හරි දැන්. කවිඳු MB නෙවෙයි GB නේද? right. එතකොට දෙකේ ඉලක්කම මේ විදිහටම ගන්නවා. දෙක කියන්නේ දෙකේ පළවෙනි බලය. TB ඉඳලා GB එන්න දෙකේ 10ක් ඕනේ. GB ඉඳලා MB එන්න තව දෙකේ 10ක් ඕනේ. MB ඉඳලා KB කරන්න තව දෙකේ 10ක් ඕනේ. right. එහෙනම් උත්තරේ 231ක් කිලෝබයිට්. සෙහන්දු නෑ ගිගාබයිට් වල උත්තරේ ඕක නෙවෙයි. බලන්න ආයිසරයක්. හරි මම මේකත් හදනවා 235 ඒ විදිහටම ගන්නවා. බයිට් වල ඉඳලා ගිගාබයිට් වලට පාර බිට් වල ඉඳලා බිට් බයිට් වෙනවා. බයිට් කිලෝබයිට් වෙනවා. කිලෝබයිට් මෙගාබයිට් වෙලා මෙගාබයිට් තමයි ගිගාබයිට් වෙන්නේ. right. එතකොට බිට් බයිට් වෙනකොට දෙකේ ඍණ 3ක් එනවා. බයිට් කිලෝබයිට් වෙනකොට දෙකේ 10ක් එනවා. කිලෝබයිට් මෙගාබයිට් වෙන්න ආයෙත් දෙකේ 10ක් ඕනේ. මෙගාබයිට් ගිගාබයිට් වෙන්න ආයෙත් දෙකේ 10ක් ඕනේ. ඒ කියන්නේ දෙකේ 35 වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? දෙකේ ඍණ 33. ඒ කියන්නේ දෙකේ වර්ගයයි ඒ කියන්නේ 4යි ගිගාබයිට්. හරි. දැන් මේ ක්‍රමේ නැතුව ඔයාට තව ක්‍රමයක් තියෙනවා නම් ඔයාට ආවේනික වෙච්ච නැත්නම් ඔයාට ඉස්කෝලේ ටීචර් උගන්වපු හරි මොකක්කෝ වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයෙන් උත්තරේ එනවා නම් කිසිම ගැටලුවක් නැහැ ඒ ක්‍රමෙත් එක්ක යන්න.
මම මේ ඔයගලන්ට උදව්වක් දෙන්නේ මේකට ඕකේ නම් මේ පාරේ යන්න. එහෙම නැත්නම් තමන්ට පහසු නිවැරදි උත්තරේ ලැබෙන පාරක යන්න ඕනේ. මොකද මේ ක්‍රමේ විතරක් නෙවෙයි මේක හොයන්න තියෙන්නේ. හරි. පැහැදිලිද මේක සම්බන්ධයෙන් ගැටලු තියෙනවද? නෑ සර්. right. හරි. අපි නම් පේපර් එක පැත්තට යමු. පේපර් එකේ ගාන කරන්න ගිහිල්ලා නැත් මෙතන නතර උනේ. පේපර් එකේ ගානක් කරමු බලන්න අපි දැන්. මෙගාබයිට් එක ඇතුළත් වන්නේ කියලා අහලා තියෙන මේකේ කිලෝබයිට්, බයිට් සහ බිටු වලින් කියලා තියෙනවා. ඉතින් 1 මෙගාබයිට් එක කිලෝබයිට් වලට හැරෙවුවොත් කීයද කෙලින්ම 2.10ක් කිලෝබයිට් නේද? එක වැඩි කිරීම 2.10 කියන එක ඕනේ. ඒ කියන්නේ 2.10යි කිලෝබයිට්. එහෙනම් පැහැදිලිවම පළවෙනි උත්තරේ වැරදි. මෙගාබයිට් එක බයිට් වලට හැරෙවුවොත් මෙගාබයිට් කිලෝබයිට් වෙලා කිලෝබයිට් තමයි බයිට් වෙන්න ඕනේ. ඒතර මෙතන තියෙන 1 මෙගාබයිට් එකක් නේද? එක අපිට එක විදිහටම ගන්නත් පුළුවන් නැත්නම් දෙකේ බිඳුව කියලා ගන්නත් පුළුවන් වෙනසක් වෙන්නේ නැහැ. මෙගාබයිට් කිලෝබයිට් කරන්න 2.10ක් අවශ්‍යයි. කිලෝබයිට් බයිට් කරන්න 2.10ක් අවශ්‍යයි. ඒතර මේකේ උත්තරේ එන්නේ බයිට් වලින්. මේ කියන්නේ 2.20යි බයිට්. එහෙනම් හරි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. පැහැදිලිද ළමයි? ඔව් සර්. පළවෙනි එකට දෙවෙනි උත්තරේ. right 11 වෙනි ගාන. 1/3.3ට තුල්්‍ය දශමක සංඛ්‍යාව වන්නේ. නේද? දැන් මම අර කලිනුත් කියලා ඇති මේක නම් හදනකොට දැන් පොඩ්ඩක් අර ස්ථානීය අගයන් ටික ටක් ගාලා ලියාගෙන පුරුදු වෙන එක තමයි හොඳ නේද? 1/3.3යි. දෙකේ බලය. ඒතර ස්ථානීය අගයන් මොනවාද මේගොල්ලන්ට එන්නේ? 1 2 4 8 16 32. එහෙනම් මේකේ දෙකේ බලයේ සංඛ්‍යාවක් නිසා. ඔව් මේවා 8 පාදයේ 16 පාදයේ මම මේ කියන වැඩේ කරන්න බෑ. දෙකේ පාදයේ විතරයි පුළුවන් ස්ථාන අගයන් ටික එක වැටලා තියෙන ස්ථානීය අගයන් තුන එකතු කරා නම් උත්තරේ එනවා. right 32යි 40යි 46යි 16යි 56යි. right එහෙනම් උත්තරේ එන්න ඕනේ 56 දශමය සංඛ්‍යාව. ඔක දෙකේ පාදයේ විතරයි මම ඔය කියන වැඩේ කරන්න පුළුවන්. 8ට 16ට ඔයගොල්ලෝ පැහැදිලිවම ස්ථානීය අගයෙන් සිම්බල් එකේ අගය වැඩි කරලා එකතු කරන්න ඕනේ. right මෙතනදිත් ඒකම තමයි වෙන්නේ. මේ තැන්වල එක තියෙන නිසා අපි අමුතුවෙන් වැඩි කර ඉන්න යන්නේ නැහැ. කෙලින්ම 32යි 16යි 8යි එකතු කරනවා. right හරි ඊළඟට 33 දශමක සංඛ්‍යාවට තුල්්‍ය ද්විමේය සංඛ්‍යාව. 33 කියන දශමක සංඛ්‍යාවට තුල්්‍ය ද්විමේය සංඛ්‍යාව. එහෙනම් 33 අරගෙන ටක් ගාලා දෙකෙන් බෙදාගෙන යමු නේද? 16යි ඉතිරි 1යි. දෙකෙන් බෙදුවා 8යි ඉතිරි බිඳුවයි. දෙකෙන් බෙදුවා 4යි ඉතිරි බිඳුවයි. දෙකෙන් බෙදුවා 2යි ඉතිරි බිඳුවයි. ආයෙත් දෙකෙන් බෙදුවා 1යි ඉතිරි බිඳුවයි. දැන් ඕගලන්ට අවසානට ආව උත්තරේ රිමයින්ඩර්ස් ටිකයි ලියන්න පුළුවන්. 1.3යි 1 තමයි තුල්්‍ය ද්විමේය සංඛ්‍යාව වෙන්නේ. 1.4 sorry 1.4යි 1 නේද? 1.4යි 1. එහෙනම් උත්තරේ වෙන්නේ 4 වෙනි එක. right ඊළඟට A9ෙහි අගයට තුල්්‍ය වන්නේ. එතකොට උත්තර කීපයක් තියෙනවා. ඒක නිසා ටක් ගාලා එක උත්තරයක් දැක්ක පමණින් උත්තරේ ගහලා දුවන්න එපා. 10 බලයෙන් 10 පාදයෙන් තියෙනවා, 2 පාදයෙන් තියෙනවා, 8 පාදයෙන් තියෙනවා. right ඒක නිසා හැම පාදයක්ම ටෙස්ට් කරලා බලන්න. right එතකොට A9 කියන අගය මේක ඇත්තටම ගොඩක් හොඳයි හෙක්සඩෙසිමල් කියලා දුන්නා නම්. මොකද හෙක්සඩෙසිමල් නොවන ඒවායිත් A9 තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපි දන්නේ ඒවායින් හෙක්සඩෙසිමල් විතරනේ අකුරු වැටෙන්නේ නේද? ඒක නිසා අපිට ඒ පාරේ ගිහින් බලන්න පුළුවන්. A9 කියන කෙනා හෙක්සඩෙසිමල් නම් මෙයාව අපිට ලේසියෙන්ම හරව ගන්න පුළුවන් ද්විමේය සංඛ්‍යාවකට නේද?
බිටු 4 ඒ වයින් ලියනවා. එතකොට බිටු 4ට අදාළ වෙන ස්ථානීයයන් වෙන්නේ 1 2 4 8. මෙතන එන්නේ 1 2 4 8. right? එතකොට A කියන්නේ 10 නිරූපණය කරන්නේ. ඒතර 9 හැදෙන්නේ 8ටයි 1ටයි 1 ඒවාවම ඉතිරි තැන් දෙක බිංදු. 10 හැදෙනවා 8ටයි 2ටයි 1 ඒවාවම ඉතිරි තැන් දෙක බිංදු. right? එහෙනම් ද්විමේය සංඛ්‍යාව වෙන්නේ 1.1.1.1. දැන් අපිට එහෙම ද්විමේය සංඛ්‍යාවක් නැහැ. එහෙනම් පැහැදිලිවම 2 කියන කෙනා වැරදි. ඊළඟට මේ ද්විමේය සංඛ්‍යාව අපිට ඉක්මනට අෂ්ටමයකට හරවන්න පුළුවන්. කොහොමද අෂ්ටමයකට හරවන්නේ? මෙයාව 3 කොටස් වලට බෙදා ගන්න. right? 3 කොටස් වලට බෙදාගත්තම මේ එකකින් නිරූපණය වෙන දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා අපි ලියමු. right? එතකොට මෙතන නිරූපණය වෙන්නේ 2. මොකද 2 කෙලින් විතරයි එක තියෙන්නේ. මෙතන නිරූපණය වෙනවා 4යි 1යි එකතු කරාම එන 5. මෙතන නිරූපණය වෙනවා 1. එතකොට 251 අටේ පාදයෙන් කියන එක නිරූපණය වෙනවා. එතකොට 251 කියන එක නැහැ මේකේ උත්තරයක් විදිහට. ඒක පැහැදිලිවම තුන්වෙනි එක්කෙනත් වැරදි. right? එහෙනම් පැහැදිලිවම මෙයාට උත්තරේ එන්නේ 1. එයා අපිට හොයන්න දෙයක් නැහැ මම ආපු පාරේ හැටියට. පැහැදිලිද? ඔව් සර්. right. හරි. ගැටලු තියෙන ඕනම තැනකදී ළමයි අහන්න ඔයගලන්ට අමතක වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් මම කරන විදිහේ අපැහැදිලිකමක් එන්න පුළුවන්. එම ආවොත් අනිවාර්යෙන් අහන්න. right? හරි. ඊළඟට 14 වෙනි ගාන 14 වෙනි ගානේ කතා කරලා තියෙන එකතු කිරීමක් ගැන. right? මම කලිනුත් කියලා ඇති පරණ සිලබස් එකේ නම් ද්විමේය සංඛ්‍යා එකතු කරන්න අපි කියලා දුන්නා. අලුත් සිලබස් එකේ අපි ඒක කියලා දෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ ගණන් වල තියෙනවන්නේ සර්. ඔව් ඔයගලගේ ගණන් වල තියෙනවා ද්විමේය එකතු කිරීමක් නේද? නමුත් මම මෙතෙන්දී හැමෝටම තේරෙන විදිහට මේක ද්විමේය සංඛ්‍යාවකට පරිවර්තනය කරලා එකතු කරලා ඊට පස්සේ උත්තරය හොයන තැනට යනවා. right? ඒතර p කියන්නේ 101 q කියන්නේ 1010 විදිහට තමයි අරන් තියෙන්නේ. ඒතර p 1.1 q 1.1. right? එතකොට p ගෙන් නිරූපණය වෙන්නේ කවුද? ස්ථානීයයන් සැලකුවම p ගෙන් නිරූපණය වෙන්නේ 5. නේද? මෙයයි කියන්නේ 4යි 1යි තමයි එකතු වෙන්නේ. q ගේ ස්ථානීයයන් සැලකුවම q ගෙන් නිරූපණය වෙන්නේ 10යි. right? කියන්නේ මෙන්න මේ අවස්ථා දෙක තමයි එකතු වෙන්න ඕනේ. එතකොට මේ දෙන්න එකතු කරාම උත්තරේ 15යි. 15 කියන කෙනාව දෙකේ පාදයකට පරිවර්තනය කරාම 7යි ඉතිරි 1යි 3යි ඉතිරි 1යි 1යි ඉතිරි 1යි කියලා අපිට අරගන්න පුළුවන්. ඒ කියන්නේ 5 කියන්නේ 15 කියන්නේ 1 4ක්. එතකොට මෙයා සමාන වෙනවා මෙන්න මේ ද්විමේය සංඛ්‍යාවට. right? උත්තරය ද්විමේය සංඛ්‍යාවලින් නෑ මම හිතන්නේ නේද? තියෙනවා. තියෙනවා සර් ඒක තියෙනවා. ඔව්. එතකොට ඒ කියන්නේ පැහැදිලිවම මෙයා හරි. right? අපි බලමුකෝ මේ ඊට පස්සේ අඳුර ගන්න ලේසි. 15 කියන කෙනා ෂඩ්දශමයේ සංඛ්‍යාවෙන් නිරූපණය කරන්නේ කොහොමද? f කියලා. right? මොකද අපිට උත්තරය ආවේ 15නේ. 10 පාදයේ සංඛ්‍යාව. 15 කියන කෙනා ෂඩ්දශමයේ සංඛ්‍යාවක් විදිහට නම් අපි ওই විදිහට නිරූපණය කරන්නේ. එහෙනම් 1 සහ 3 යන දෙකම නිවැරදි කියන එක තමයි නිවැරදි උත්තරය වෙන්නේ. right? ඒකයි මම කිව්වේ කලබල වෙලා උත්තරේ 1 දැකපු ගමන් 1 කියලා ගහලා එන්න එපා. right? උත්තර 4ම කියවලා වඩාත් සුදුසු උත්තරේ තෝරලා එන්න. හරි. 15 වෙනි ප්‍රශ්නේ වගුව ප්‍රශ්නාංක 15කින් සත්‍යාපනය වනු ලබන්නේ පහක් දක්වන කවර බූලිය සබඳතාවට. ඔව් මේක ඕගොල්ලෝ අතහැරියට කමක් නැහැ. මේක පරණ සිලබස් එකේ තිබ්බ දෙයක්. නමුත් මම මෙතන පොඩ්ඩක් විස්තර කරන්නම් මොකද වෙන්නේ කියන එක. මේ අවුට්පුට් එක හැම අවස්ථාවකදීම ඕගලන්ට 1 හම්බෙලා තියෙන්නේ. එතකොට
එක අපි දන්නවා බිඳුවෙන් ಗುಣ වුණොත් and operation එකක් වුණොත් එන්නේ බිඳුවනේ. ඒ නිසා මෙතනදී පැහැදිලිවම වෙලා තියෙන එකතුවක්. ඊළඟට බිඳුව කියන කෙනා එකත් එක්කත් පැහැදිලි වෙලා තියෙන්නේ එකතුවක්. ඒතර මේකෙන් නිරූපණය වෙන්නේ A කියන එක්කෙනයි A බා කියන එක්කෙනයි. ඒතර නිතරම ඇවිල්ලා තියෙන උත්තරේ 1. ඒක නිසා අපිට සම්බන්ධතාවය හදාගන්න පුළුවන් A එකතු කිරීම A බා සමානයි 1 කියලා. right? ඕක අපි බූලීය බීජගණිතය කියන එක කතා කරනවා නීතියක් විදිහට. ඕගලන්ට මේක සිලබස් එකේ නෑ, මේක out of syllabus. ඒක නිසා ලකුණු අරගත්තට ගැටලුවක් නෑ 15 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ. ඉහත සඳහන් තර්ක ద్వාර උපයෝගී කරගෙන NAND තර්ක ద్వාරය ගොඩනැගීම දැක්වෙන්නේ පහ සඳහන් කුමකින්ද? නේද? හරිම ලේසියි. තුන්වෙනි එක නාගෙන නේද? AND එකයි NOT එකයි තියෙනවා නම් AND gate එකේ output එකට තමයි NOT එක සම්බන්ධ කරන්නේ. excuse me. එතකොට ඔයගලන්ට NAND gate එක හම්බ වෙනවා. 17 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 17 මගින් දැක්වෙන විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරීත්වය අනුලක්ෂණය කිරීමට භාවිත කළ හැක්කේ පහත් සඳහන් කුමන සංඛ්‍යාංක තර්ක ద్వාරයද? මේක ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ඇඳලා දීලා තියෙනවා. නමුත් ඒක මතක හිටින්නම අවශ්‍ය නැහැ. ඔයාලට මෙතනින් තර්ක කරලා ගන්න පුළුවන්. මේකේ බල්බ් එක දල්වන එක ගැනනේ මෙතන කතා බහ වෙන්නේ. මේ ස්විච් දෙක තියෙන්නේ බල්බ් එක දල්වන්න. right? එතකොට අපි ස්විච් එක කියන එක S1 සහ S2 තමයි ලැම්ප් එක පාලනය කරන කෙනා. එතකොට අපි අරගත්තොත් මෙයාව වහලා තියෙන වෙලාවක්, ඒ කියන්නේ ස්විච් එක on කියන අවස්ථාව අපි දක්වන්නේ විද්‍යාවට අනුව මෙහෙම වැහුවමනේ. right? ඒතර වැසුණු අවස්ථාව 1, ඇරිලා තියෙන අවස්ථාව බිඳුව කියලා අපි සැලකුවොත් මෙතන එනවා S1 කියන කෙනා S2 කියන කෙනාටයි හදාගන්න පුළුවන් අවස්ථාවන් මෙන්න මේවා. right? inputs දෙකයි නම් තියෙන්නේ. අපි දන්නවා gate එක කොහොමද හැදෙන්නේ කියලා. lamp එක පත්තු වෙන එක ගැන තමයි අපි හිතන්න ඕනේ. බිඳුවයි බිඳුවෙන් කියන්නේ switch දෙකම open අවස්ථාවේ තියෙන්නේ කියලා. ඒ නිසා lamp එක පත්තු වෙන්නේ නැහැ. මෙතනදී පළවෙනි switch එක open, දෙවෙනි switch එක close. තාමත් lamp එක පත්තු වෙන්නේ නැහැ. මොකද lamp එක පත්තු වෙන්න නම් දෙන්නම close වෙන්න ඕනේ. දෙන්නම close වෙන්නේ මේ අවස්ථාවේදී විතරයි. මෙතනට තමයි එක එන්නේ. මේ අවස්ථාවරත් එන්නේ බිඳුව. S1 කියන කෙනා close, S2 කියන කෙනා open. එතකොට පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදිත් අපිට හම්බෙන්නේ ලැම්ප් එකට බිඳුව. දැන් අපිට ඇවිල්ලා තියෙන ට්‍රුත් ටේබල් එක කොහමද? බිඳුව වෙලාවට බිඳුව, බිඳුව එක වෙලාවට බිඳුව, එක බිඳුව වෙලාවට බිඳුව, එක වෙලාවට පමණක් එක හම්බෙන වෙලාවට පමණක් එක උත්තරේ දෙන්නේ AND gate එක. right? ඒතර මෙයා නිරූපණය කරන්නේ AND gate එක. right. 18 වෙනි ප්‍රශ්නේ. පුද්ගල පරිගණකයක මතකයට මෙහෙයුම් පද්ධතියක් පූර්ණය කිරීම, ලෝඩ් කිරීම මොකක් කියලාද හඳුන්වන්නේ? booting කියලා තමයි අපි හඳුන්වන්නේ. right? booting process එකේ මතකනේ. මුලින්ම පටන් ගන්නවා, ඊට පස්සේ power on self test එක පාවිච්චි වෙනවා, BIOS පාවිච්චි වෙනවා. ඒකෙන් හොයාගන්නවා MBR එකයි boot drive එකයි. ඒ හොයාගෙන boot drive එකෙන් operating system එක boot drive එකෙන් master boot record එක කියවලා master boot record එකෙන් operating system එක memory එකට load කරනවා. right? එතකොට ඔය ක්‍රියාවලියම තමයි අපි booting කියලා කතා කරන්නේ. එතකොට මෙතනදී කෙටියෙන් දෙයක් දීලා තියෙන්නේ. ඒකට අපි කියනවා boot වෙනවා කියලා. right? 19 ලේසි ප්‍රශ්නයක් මම හිතන්නේ. වදන් සැකසුමේදී පහත් සඳහන් කුමන සංකේතය ලේඛනයක වම සහ දකුණු තීර දෙකෙහිම පාට එක එල්ලේ කරයිද? දෙපැත්තම alignment කරන්නේ කවුද? දෙපැත්තම alignment කරන්නේ මෙයා. justify එක කියන. නේද? එතකොට මෙයාට තියෙන shortcut key එක මොකද්ද? control plus J කියන එක තමයි මෙයාගේ shortcut key එක. CTRL plus right අරගන්නවා right alignment වලට, CTRL plus L අරගන්නවා left alignment වලට, center alignment වලට ගන්නේ CTRL plus E
මොකද CTRL plus C කියන එක නා copy වලට පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා center එක C වලින් පටන් ගත්තට C අකුර ගන්න නැහැ. center වල දෙවෙනි අකුර E කියන එක ගන්නවා middle alignment නැත්නම් center alignment කරගන්න. right එතකොට 19 උත්තරේ වෙන්නේ 4. 20 ලේඛනයක ප්‍රධාන කඳෙහි බොඩි එකේ කොටසක් ගැන සඳහන් කරමින් පිටුවෙහි පහත කෙළවරෙහි යොදන්නා වූ පාඨය හඳුන්වන්නේ කුමක්ද? මේකත් out of syllabus ප්‍රශ්නයක් තමයි. මේකට අපි කියනවා footnote එක කියලා. footer එක නෙවෙයි. හොඳට මතක තියාගන්න. footer එක කියලා කියන්නේ හැම පිටුවකම සඳහන් වෙන යම්කිසි වාක්‍ය ඛණ්ඩයක් යොදා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ස්ථානය. එතකොට අපි මොකක් හරි ડોකියුමන්ට් එකක footer එකේ ABC කියලා දැම්මොත් ඒ ડોකියුමන්ට් එකේ හැම තැනකම footer එකේ ABC කියන එක එනවා. මේ කතා කරන්නේ ලේඛනයේහි ඒ කියන්නේ ડોකියුමන්ට් එකේ බොඩි එකේ තියෙන දෙයක්. ඔයගොල්ලෝ පොත් කියවනකොට මේක ඔයගලන්ට හම්බෙලා ඇති විශේෂයෙන් සිංහල පොත්, ඉංග්‍රීසි පොත් කියවනකොට මට මතකයි අපි ඔයගොල්ලන්ගේ සිංහල අච්චු පොතේත් ඔක තියෙන්න ඕනේ. මම ඉස්කෝලේ යන කාලේ අපේ සිංහල අච්චු පොත්වල තියෙනවා. යා මොකක් හරි අමාරු වචනයක් තිබ්බොත් එතන තරුවක් දාලා පහලින් තියනවා ඉරකට පස්සේ යටින් විස්තර කරලා මෙන්න මේ වචනේ තේරුම මෙන්න මේකයි කියන එක. right? ඒකට අපි කියන්නේ footnote එක කියලා. right? footers කියලා කියන්නේ හැම පිටුවකම එකම ආකාරයෙන් වචනයක් දක්වන්න අවශ්‍ය නම් අන්න ඒ වෙනුවෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් කම්පෝනන්ට් එක තමයි footer කියලා කියන්නේ. header එකත් ඒ වගේම තමයි. හැම පිටුවකම ඉහළ එකම ආකාරයේ වචනයක් හෝ වචන කීපයක් හෝ පින්තූරයක් හෝ යම්කිසි දෙයක් දක්වන්න අවශ්‍ය නම් අපිට පුළුවන් header එකක් පාවිච්චි කරන්න. right? මේකට ලකුණු අරගන්න මොකද අපි footnotes ගැන කතා කරන්නේ නැහැ. word ගැන කතා කරනකොට දැන් right? උත්තරේ 4 කියන එක මතක තියාගන්න. 20 වෙනි ප්‍රශ්නේ. දත්ත ගබඩා කිරීම, මෙහෙයවීම, නඩත්තු කිරීම හා උපයෝගී කර ගැනීම සඳහා පහසුකම් සපයන ක්‍රම ලේඛ සමූහය පොදුවේ හඳුන්වනු ලබන්නේ. ඒතර මෙතන දේවල් 4ක් කතා කරලා තියෙනවා. දත්ත ගබඩා කිරීම, මෙහෙයවීම, නඩත්තු කිරීම හා උපයෝගී කර ගැනීම. නේද? අපිට දත්ත ගබඩා කිරීම කියනකොටම ඔළුවට අයිඩියා එක එන්න ඕනේ. මේ කතා කරන්නේ database එකක් ගැන තමයි කියන්නේ. මොකද දැන් දත්ත ගබඩා කිරීමක් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් word file එකක වුණත් අපිට data තියන්න පුළුවන් නේ කියලා. හැබැයි මෙහෙයවීම, නඩත්තු කර ගැනීම, උපයෝගී කර ගැනීම කීයටවත් ඒ වයින් කරන්න බෑ. එකක් හෝ කීපයක් කරගන්න බෑ. මේ 4 දෙනාම කිරීමේ හැකියාව තියෙන්නේ database management system එකකට. දත්ත කළමනාකරන, දත්ත සමුදා කළමනාකරන පද්ධතියට. right? එතකොට උත්තරේ මේකට දාලා එන්නේ 2. ඊළඟට 22 පොත් සාප්පුවක හිමිකරුවෙක් පහසු පරිහරණය සඳහා පොත් පිළිබඳ විස්තර දත්ත සමුදායක ගබඩා කරයි. එක් පොතෙහි මිල සඳහන් වන ප්‍රයිස් නම් වූ ශේස්ත්‍රයක් මෙම දත්ත සමුදායේ එක් වගුවක ඇතුළත් වේ. මෙම දත්ත වැඩිම මිලෙහි සිට අඩුම මිල දක්වා සංවිධානය කිරීමට ප්‍රයිස් යන්න භාවිතා කරමින් කුමන පිළිවෙලකට වගුව සෝට් කළ යුතුද? ඉතින් ඒක හරිම ලේසි නේද? දත්ත වැඩිම මිලෙහි සිට අඩුම මිල දක්වා සංවිධානය කරන්න ඕනේ. එතකොට වැඩිම එක්කෙනාට ඉඳලා අඩුම එක්කෙනාට සංවිධානය කරනවා නම් අපි කරන්න ඕනේ සෝට් කරන එක, සෝට් කරන එක අවරෝහණ පිළිවෙලට සෝට් කරගන්න. ආරෝහණ පිළිවෙලට සෝට් කරොත් පොඩිම එක්කෙනාට ඉඳලා වැඩිම එක්කෙනාට යන්න. එහෙනම් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ අවරෝහණ ආකාරයට සෝට් කරගන්න එක. 23 වැඩපතක A1, A2 සහ A3 යන කෝෂවලට තත්පරයක් ඉන්න ළමයි මේක ළමයි out of syllabus and කියන ෆන්ක්ෂන් එක ගැන කතා කරලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේකට ලකුණු අරගන්න. උත්තරේ හොයන්න වද වෙන්න එපා. 24 වෙනි ප්‍රශ්නේ. රූප සටහනේ ප්‍රශ්නාංක 24 මගින් වැඩපතක කොටසක් නිරූපණය වේ. එහි දැක්වෙන සංඛ්‍යාවන්හි සාමාන්‍ය අගය ලබා ගැනීමේ විකල්ප ක්‍රමයක් සෙවීම සඳහා ශිෂ්‍යයෙක් පහත් සඳහන් ක්‍රම භාවිතා කරයි. ඒවායින් වැරදි ප්‍රතිඵලයක් ලැබෙන්නේ කුමකින්ද? වැරදි ප්‍රතිඵලයක්. දැන් මේකේ ඉලක්කම් තියෙන්නේ 12 5 10 A1 B2 C3 කියන තැන්වල විතරයි. පළවෙනි එකේ කියනවා equal average A1 C3. A1 C3 කියලා කියන්නේ මෙන්න මේ රේන්ජ් එක. ඒතර මේ රේන්ජ් එකේ average එක හොයන්න කිව්වම
කැප්චර් වෙන්නේ 12 5 10 කියන තුන් දෙනා විතරයි. ඒතකොට ඉලක්කම් 3යි තියෙන්නේ. ඒක නිසා එයාව 3ෙන් බෙදිලා අදාළ උත්තරේ හම්බ වෙනවා. right average එක කරන්නේ එයාගේ range එකේ තියෙන ඉලක්කම් ටික එකතු කරනවා. ඉලක්කම් ප්‍රමාණයෙන් cells ප්‍රමාණයෙන් නෙවෙයි බෙදන්නේ ඉලක්කම් ප්‍රමාණයෙන් අගයන් ප්‍රමාණයෙන් බෙදනවා. එතකොට 12 5 10 එකතු කරලා 3ෙන් බෙදනවා. ඒ කියන්නේ පළවෙනි එක්කෙනා හරි. right ඒ කියන්නේ හරි ප්‍රතිඵලයක් එන්නේ. right දෙවෙනි එක්කෙනා බැලුවොත් A1 එකතු කිරීම B1 එකතු කිරීම C3 ඒ කියන්නේ මේ තුන් දෙනා වෙන වෙනම එකතු කරන්න කියලා තියෙනවා. 3ෙන් බෙදන්න කියලා තියෙනවා. එයාත් නිවැරදි උත්තරේ දෙන්න ඕනේ. තුන්වෙනි එක්කෙනා බැලුවොත් A1 C3 බෙදීම 3 කියලා තියෙනවා. sum A1 C3 කියලා අරගෙන තියෙනවා. ඒකට sum A1 C3 කියන්නේ ආයෙත් මේ range එකේ තියෙන අගයන් වල එකතුව ගන්නවා. එතකොට එකතු වෙන්නේ 12 5 10 විතරයි. වෙන අගයන් නැහැ. එයාව 3ෙන් බෙදුවම ඒත් average එක නිවැරදි ආකාරයට එනවා. එහෙනම් ඉතින් පැහැදිලිවම උත්තරේ වෙන්න ඕනේ 4. මෙයා වැරදි පිළිතුරක් දෙනවා. මොකද මෙයා බෙදන්නේ 9. 9ෙන් බෙදුවොත් මේක වැරදි. average එක නෙවෙයි එන්නේ. right 25 වෙනි ප්‍රශ්නේ කතා කරලා අදට සෙෂන් එක නතර කරමු. ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේදී ශිෂ්‍යයෙක් කියවා සැලසුම් කර ගැනීම සඳහා මිනිත්තු 10ක්ද පිළිතුරු ලිවීම සඳහා මිනිත්තු 40ක්ද පිළිතුරු පරීක්ෂා කිරීම සඳහා මිනිත්තු 10ක්ද ගත කරයි. එක් එක් ක්‍රියාකාරකම සඳහා ගත් කාලය ගත වූ මුළු කාලයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රස්ථානුසාරයෙන් right ප්‍රස්ථාරණ මට කියව ගන්න අමාරු වෙනවා. ප්‍රස්ථාරානුසාරයෙන් නිරූපණය කිරීම සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ ප්‍රතිශත සම්බන්ධ කරගෙන ප්‍රස්ථාරයක් ගැන අහනවා නම් මතක තියාගන්න percentage එකක් පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ pie chart එකක. right වට ප්‍රස්ථාරයක. ඒ නිසා 25ට දාලා වෙන උත්තරේ 1. යම් කිසි සංසන්දනයක් කරන්න අවශ්‍ය නම් අපිට රේඛා ස්තම්භ සහ bar charts එකට කියන්නේ සිංහල නම තමයි. right line chart එක column chart එක bar chart එක කියන තුන් දෙනා පාවිච්චි කරන්න පුළුවන් සංසන්දනයක් සර් තීරු අර මේ තීර ප්‍රස්ථාරය කියන එකනේ. තීර ප්‍රස්ථාරය අන්න තීර ප්‍රස්ථාරය කියනවා bar chart එකට. scatter diagram නැත්නම් scatter එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අර අපිට යම් ප්‍රස්ථාර ගණිතයට අදාළ වෙන ප්‍රස්ථාරයන් ගන්න නිරූපණය කරන්න පුළුවන්. මේකට නිවැරදි උත්තරේ වෙන්නේ 1. හරි. එහෙමනම් අදට මම මෙතනින් සෙෂන් එක නතර කරනවා. ඊළඟ දවසේ ඉතිරි ප්‍රශ්න 15යි දෙවෙනි පේපර් එකයි කතා කරන්න පටන් ගන්න 2008. ඒක නිසා පේපර් එක කම්ප්ලීට් කරලා තියාගන්න. right 2008 ඉවරයි ඉන්නවා නම් 2009 කරන්න. ටයිම් කරලා ඉවර කරගන්න. හරි. right මම හිතනවා මේ වෙනකන් කියපු දේවල් ටික තේරෙන්නේ නැති කියලා. ඊළඟ දවසේ ඉතිරි දේවල් ටික කතා බහ කරගමු. හරි. ගිහින් එන්න එහෙනම් හැමෝටම good night.